වහන්සි සමාදන් වීමට নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณา ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्घमुक्कदन् धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමායු මනුස්සානං හීලෙයිනං සුපූරිසෝ වරේයාදිත්ත සීසෝච නත්ති මච්චුස්සනාගමෝ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත ධර්ම ශ්‍රවණාබිලාභී පින්වතුනි මේ පින්වත් පිරිස විසූදානම් වෙන්නේ වටිනා කියන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්ම කරුණු කෙරෙහි අවධානය යොමු කරලා ධර්ම ශ්‍රවණය කිරීමට. ඒ වගේම මේ පින්වත්තුන් සූදානම් වෙන්නේ ධර්මානුසංස පින්කම සිද්ධ කරගන්න ධර්ම ශ්‍රවණය කිරීම තුලින්. ඒ වගේම දහම් පඬුරු පූජා කරමින් ඒ ධර්ම දේශනා අනුග්‍රහය ලබා දෙමින් ඒ දානමය පින්කම ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නයි සූදානම්. එහෙනම් පින්වත්නි ඒ වටිනා කියන පින්කමට තමයි ඔය ඇත්තෝ සහ සම්බන්ධ වෙන්නේ කියලා සන්තෝෂයටපත් වෙමින්ම මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරා. ධර්ම ශ්‍රවණය සිද්ධ කිරීමේදී පින්වත්නි බොහෝම සිත තැන්පත් කරගෙන කය වචනය දෙක සංවර කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මේ දේශනා කරන්නා වූ ධර්මය ඔය ඇත්තන්ට ඔයත්තන්ගේ ජීවිතයට ගලපාගෙන ඔයත්තන්ගේ ජීවිතය සකසා ගැනීමට ඔයත්තන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමට මේ ලැබුවා වූ ජීවිතයෙන් ඵල ප්‍රයෝජන ගැනීමට මේ ධර්මය මේ දහම් කරුණු අපි එකතු කරගන්න ඕනේ. එහෙනම් එකතු කරගනිමින් මේ ලැබුවා වූ මනුස්ස භාවයට වටිනාකමක් ලබා දෙමින් මේ ලැබුවා වූ මනුස්ස භාවයෙන්
මේ අවස්ථාවේ ප්‍රයෝජනයක් ගත්තා කියලා ගනිමින් කටයුතු කරමින් සන්තෝෂයෙන් කටයුතු කරන්න. එම හිතාගෙන ඔයත් බොහෝම සාවධානව ශ්‍රද්ධාවෙන් යුක්තව අවධානයෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට කියලා ආරාධනා කරනවා. එම කියමින් මම මාතෘකා ගාථාවක් දේශනා කරන්නට යෙදුනා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු අප්පමාය මනුස්සානං බුදුරජාණන් වහන්සේ පින්නතුනේ දේශනා කරන මිනිසුන්ගේ ආයුෂ බොහෝම ස්වල්පයයි. ස්වල්ප වූ ආයුෂ ප්‍රමාණයක් තමයි මිනිසුන්ට තියෙන්නේ. ඒ ස්වල්ප වූ ආයුෂ ප්‍රමාණය නුවණැත්තන් මහත් කොට ගණන් ගන්නේ නැතුව, ඒ ස්වල්ප වූ ආයුෂ මහත් ආයුෂක් ලෙස ගණන් ගන්නේ නැතිව හිසගිනි ගත්තෙකු ඒ හිසේ ගින්න නිවා ගන්න වෙහෙසෙන්නා වගේ, යොහුසුලුව වෙහෙසෙන්නා වගේ ප්‍රමාද නොවි පින්කම් වල කුසල කර්ම වල නිරත වෙන්න කියලා. ඔයත්ෝ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මිනිස්සුන්ගේ ආයුෂ බොහොම ස්වල්පයයි කියලා. නොයේ තැන්වල බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කරලා දෙනවා, දේශනා කරලා තියෙනවා පිළිතුරු. අපි එහෙම තියාගෙන අපි මාතෘකාව හැටියට සඳහන් කරේ පිළිතුරු. මාතෘකාවක් හැටියට යොදාගත්තේ මේ සංසාරයේදී අපි යන එන තැන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඔයත්ෝ මේ පිළිබඳව සමහර වෙලාවට යම් අවබෝධයකින් ඉන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ පිළිබඳව කිසිදු අවබෝධයක් නැතුව බොහෝම විනෝදකාමී ලෙස කල්පනා කරමින් කටයුතු කරනවා වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වුවත් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා නම් මේ මනුස්ස භවයේ තියෙන වටිනාකම වඩාත්ම තහවුරු කරගන්න පුළුවන්. පින්තුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ලෝක තුනක් පිළිබඳව. ඔයයන්ට හොඳට හුරු පුරුදුයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන විශේෂණ නාමයන් අතර එක විශේෂණ නාමයක් තමයි තුන් ලෝකාග්‍ර තථාගතමහණෙනි බුදු පියාණෝ. තුන් ලෝක අග්‍ර, තුන් ලෝකයේම අග්‍ර වූ කියන එක. එතකොට පින්තුනි මොකක්ද මේ තුන් ලෝකය? ඒ තුන් ලෝකයේ පිළිබඳව දැනගන්න ඕන. අපි පින්තුනි ඔයයන්ගෙන් මම අහන ප්‍රශ්නයක් මෙහෙම. තුන් ලෝකයේ පිළිබඳව කතා කිරීමට මම ඔයයන්ගෙන් මම අහන ප්‍රශ්නයක්. ඔයයන්තෝ ආවේ කොහි සිටද කියලා දන්නවද? ඒකට ඔයයන්ට নানা ප්‍රකාර උත්තර තියෙන්න පුළුවන්. අපි අහවල් රටේ ඉඳලා, අහවල් නගරේ ඉඳලා, අහවල් ගමේ ඉඳලා, අහවල් ප්‍රදේශේ ඉඳලා, අහවල් ගෙදර ඉඳලා. ඒ මම අහන්නා වූ සැබෑ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. ඔබ මේ මනුස්ස භවයට කොයි සිටද ආවේ කියන ප්‍රශ්නය අහුවොත් සැබවින්ම මටත් ඒට නිවැරදි පිළිතුරක් දෙන්න බෑ. ඔබටත් ඒට නිවැරදි පිළිතුරක් දෙන්න බෑ. ඒ වගේම පින්වතුනි, ඒ පිළිතුරක් නැති ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඒකට අපි පිළිතුරු හොයාගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, අපි ඊළඟ ප්‍රශ්නය යොමු කරනවා. අපි ආවගේම අපි සියල්ලෝම අපිට යන්න සිද්ධ වෙනවා. මේ යනවා කියන කාරණාව සමහර වෙලාවට සමහර ඇත්තෝ දිහා බැලුවට පස්සේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇත්තෝ යන්න නෙවෙයිද ඉන්නේ කියලා. සමහර ඇත්තෝ පින්නතුනේ යන්න නෙවෙයි ඉන්නේ. එහෙම හිතාගෙන
යන්නේ නැහැ කියලා හිතාගෙන තමයි කටයුතු කරන්නේ. යන්නේ නැහැ කියලා හිතාගෙන තමයි ඔවුන්ගේ සියලු කරුණු කාරණාවන් සිද්ධ වෙන්නේ. ලෝකේ ජීවත් වෙන්නේ සදාකාලිකයි කියලා හිතාගෙන. සදාකාලික වෙන්න හිතාගෙන. මේ ලෝකේ එහෙම සදාකාලිකව කිසිවක් නැහැ. එහෙමනම් අපි ආව වගේම පින්නොත්නේ අපිට යන්න වෙනවා. එහෙමනම් යනවා නම් අපි අඩුම තරමේ අපි යන තැන දැනගෙන තියෙනවා නම් මෙන්න මේ වගේ තැනකටනේ අපි යන්නේ. අපිට මෙන්න මේ වගේ දෙයක් නේ සිද්ධ වෙන්නේ කියලාවත් දැනගෙන යනවා නම් හොඳයි. ඒ නිසා ඔයත්තන්ගෙන් මම අහනවා යන්නේ කොහේද කියලා. හැබැයි ඒකටත් නිසි පිළිතුරක් දෙන්න බැරි වුණත් හැබැයි අපි හිතාගෙන ඉන්නවා. අපි හොඳ තැනකට තමයි යන්නේ. අපි බොහොම හොඳයි, අපි හොඳ වැඩ කරලා තියෙනවා, අපි පින්කම් කරලා තියෙනවා. ඒ නිසා අපි හොඳ තැනකටම තමයි යන්නේ. නමුත් පින්නතුනි එහෙම අපිට හොඳ තැනකට යන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට අපි යන තැන පිළිබඳව අපිට නිශ්චිතව පිළිතුරක් දෙන්න බැහැ. අපි පින්නතුනි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය යොමු කරමු. තුන්වෙනි ප්‍රශ්නේ තමයි පින්නතුනි ඉන්නේ කොහේද කියලා. අපි ඉන්නේ කොහේද කියන ප්‍රශ්නේ නැගුවම ඒ ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට ඔය ඇත්තන්ට নানা ප්‍රකාර පිළිතුරු තියෙන්න පුළුවන්. අපි අහවල් රටේ, අහවල් නගරේ, අහවල් ප්‍රදේශේ අපි ඉන්නවා කියලා කියන්න පුළුවන්. අහවල් ගමේ අපි ඉන්නවා කියලා කියන්න පුළුවන්. අහවල් ගෙදර අපි ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ කියන කතන්දර සම්මුතියක් හැටියට ගත්තට හරි වෙන්න පුළුවන්. එහෙම වුණාට හැබෑවට ඉන්නේ කොතනද කියන කාරණාව ඉන්න තැන පිළිබඳව නිසියාකාර දැනගත්තම වඩා හොඳයි. ඒක අපිට අවබෝධයක් ලබා ගන්නවා නම් ඒකෙන් අපිට බොහෝ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. එහෙනම් පින්නතුනි මෙන්න මේ ප්‍රශ්න තුනට ආවේ කොහේ සිටද, යන්නේ කොහෙටද, ඉන්නේ කොතනද කියන ප්‍රශ්න තුනට මේ අපේ ජීවිතයේ පිළිබඳව තියෙනා මේ සැබෑ ප්‍රශ්න තුනකට අපි පිළිතුරු මේ දේශනාව තුළින් සපයන්න බලාපොරොත්තු වෙනවා. 100% නිවැරදිව නොවුනත් යම් ආසන්න වශයෙන් අපි පිළිතුරු සොයා ගන්න උත්සාහ කරමු. ඒ සොයා ගන්න උත්සාහ කිරීම තුළ අපි නැවත යනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්නා වූ ලෝක තුන පිළිබඳව. උන්වහන්සේ දේශනා කරන මේ ලෝක තුනක් පිළිබඳව. තුන් ලෝකයක් පිළිබඳව. ඒ තුන් ලෝකය කියලා කිව්වේ පිළිතුරේ කාමාවචර ලෝකය, රූපාවචර ලෝකය, අරූපාවචර ලෝකය. කාමාවචර ලෝකය, රූපාවචර ලෝකය, අරූපාවචර ලෝකය, තුන් ලෝකය. මේක තුනක් වුණාට මෙහි අනු කොටස් එහෙම නැත්නම් වෙන වෙන තලයන් අනුව තල 31ක් බවට මේ බෙදෙනවා. කාමාවචර ලෝකයේ පින්නතුනේ කොටස් 11ක් තියෙනවා. ඒ කොටස් 11 බෙදෙන්නේ මෙන්න මේ විදිහට. කාමාවචර ලෝකයේ හතරක් සතර අපාය ලෙස සඳහන්. සතර අපායෙන් ඉහළ මනුස්ස ලෝකය, මනුස්ස භවය සඳහන්. මනුස්ස භවයෙන් ඉහළ තාවතින්සේ ඉඳලා පරිනිම්මිත වසවර්තිය දක්වා වූ සදිව්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6ක් පිළිබඳව සඳහන් වෙනවා. සදිව්‍ය ලෝකයේ පසු රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් සඳහන් වෙනවා. මහා බ්‍රහ්ම පාරිසජ්ජයේ සිටන් අකනිටාව දක්වා වූ බ්‍රහ්ම ලෝක 16ක් පිළිබඳව පින්නතුනි සඳහන් වෙනවා රූපාවචර.
අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් පිළිබඳව සඳහන් වෙනවා. ආකාසංඡායතනෙ, විඥානංඡායතනෙ, නේව සංඥා සංඥායතනෙ, ආකින්චඤ්ඤායතනෙ ආදී ලෙස අරූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. එහෙමනම් මෙන්න මේ 31ට කියනවා පින්නතුනි 31 තලය එහෙම නැත්නම් සක්වල කියලා. මෙන්න මේ සක්වලේ තමයි පින්නතුනි අපි සියලු දෙනාම සක්කලන ගහන්නේ. අපි මොන සක්කලම ගහුවත් මේ සක්කලේ ඇතුලේ තමයි. මේ සක්වලක් ඇතුලේ තමයි අපේ සියලුම සක්කලන් සිද්ධ වෙන්නේ. එහෙනම් අපි කොහි ගියත් මෙන්න මේ 31 තලයේ ඇතුලේ තමයි යන්නේ. කොහි වැටුණත් මේ 31 තලයේ ඇතුලේ තමයි අපි වැටෙන්නේ. මොන සෙල්ලම කරත් 31 තලයෙන් පිටට අපි යනවා නම් ඒ අපිට යන්න තියෙන එකම තැනයි නිවන. ඒක මේ 31 තලයේ ඇතුලේම නෑ. ඒකට තවත් තැනකුත් නෑ. ඒක එතනින් නිමාවටපත් වෙනකම් පහනක් නිවිලා ගියා වගේ වෙනවා. එහෙම නැත්නම් මේ 31 තලයේ තමයි කොහේ ගියත් යන්නේ. ඉතින් ඒ නිසා මේක චක්‍රයක්. මේ චක්‍රයේ අපි নানা ප්‍රකාර තැන් වලට යනවා. දැන් අපි බලමු පින්නතුනි. මෙන්න මේ 31 තලය තුල අපි ආපු එක, අපි යන්නේ එක, ඉන්නේ එක ගැන. සරලව ගත්තොත් අපි ආවේ කොහිද කියන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ 31 තලයෙන් එකක ඉඳලා තමයි අපි ආවේ. නිත්තාවට නිශ්චිතවම මෙන්න මේතන ඉඳන් ආවයි කියලා අපිට කියන්න බැරි වුණා. තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ වගේ උත්තමයාණන් වහන්සේලාට කියන්න පුළුවන් වුණා. අපි වගේ අයට ඒක උත්තර දෙන්න බෑ. අපි කාටවත් ඒක දන්නේ නැහැ. හැබැයි අපිට සඳහන් කරගන්න පුළුවන්, අපි අනුමාන වශයෙන් ගන්න පුළුවන් මේ 31 තලයේ ඉඳලා තමයි කොහේ හරි ඉඳලා. ඔන්න අපි ආපු තැන. අපි ඉන්න තැන දිහා බැලුවට පස්සේ මිනිස්සු පින්නතුනි අපි ඉන්නේ සුවිශේෂ තැන. ඒ තමයි අපි ඉන්නේ මනුස්ස භවය තුල. අපි ඉන්නේ මනුස්ස භවය තුල. මේ සුවිශේෂ වූ භවයක්, මේ භවයේ වටිනාකම, මේ මනුස්ස භවය අපි ලැබුවා වූ ස්වභාවය, මේ මනුස්ස භවය මොනතරම් දුෂ්කරවද අපි උපයා සපයා ගත්තේ කියන කාරණා අපි අත දන්නේ. ඒ ගැන අපි පසුව සඳහන් කරලා අවබෝධ කරගනිමු. දැන් අපි බලමු මේ මනුස්ස භවයේ ඉන්න අපි. මේ අපි ජීවත් වෙන්නා වූ මනුස්සය හැටියට ඉන්න අපි යන්නේ කොහේටද කියලා. අපිට යන්න වෙන්නේ මෙන්න මේ 31 තලය තුලට. මේ 31 තලයේ අපි කොහොමද යන්න වෙන්නේ කියන කාරණාව අපි හොඳට විශ්ලේෂණය කරලා අවබෝධ කරගන්න. එතකොට එවිට අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනේ සැබවින්ම මේ 31 තලයම අපිට අපේ සක්කලමට, අපේ ඇවිදීමට, අපේ බිහිවීමට, අපේ භවයට, අපේ පැවැත්මට එකාකාරයෙන්ම අපිට පිට වෙනවා කියලා. පින්නතුනි අරූපාවචර භව 4ක් තියෙනවා. අරූපාවචර ධානලාභී භව 4ක් තියෙනවා. මේ බ්‍රහ්ම ලෝක 4 අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 යන්න පුළුවන්කම තියෙන්නේ ආකාසංඡායතනෙ ආදී අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ට යන්න පුළුවන්කම තියෙන්නේ. එහි පහළ වීමට පුළුවන්කම තියෙන්නේ අරූපාවචර ධාන උපදවාගෙන ඒ ධාන වලින් පිරිහෙන්නේ නැතුව, ඒ ධාන නොපිරිහිණු පුද්ගලයෙක්, නොපිරුණු පුද්ගලයෙක් ඒ අරූපාවචර ධානයත් සමග මිය ගියාම අරූපාවචර බ්‍රහ්ම ලෝකවල, ඒ බ්‍රහ්ම තලවල උත්පත්ති ලැබෙනවා. එමනම් පින්නතුනි ඔබ ගැන කල්පනා කරන්න. වන්නය ගැන නෙවෙයි කල්පනා කරන්න, ඔබ ගැන කල්පනා කරන්න. ඔබට අරූපාවචර ධාන උපදවාගෙන තියෙනවාද කියලා.
අරූපාවචර ධාන ඔබට උපදවාගෙන නැත්නම් ඔබ උපදවාගෙන නැත්නම් පින්නතුනි ඔබට අරූපාවචර තල එහෙම නැත්නම් ඒ භව හතර ඔබට අහිමි වෙනවා. ධාන උපදවා ගන්නා වූ අරූපාවචර යම් වූ කෙනෙක් ඒ ධාන වලින් පිරිහිලා මියදුනත් අරූපාවචර භව ඔහුට හිමි වෙන්නේ නැහැ. නමුත් අරූපාවචර ධාන තුලින් මියදෙන්න පුළුවන් නම් උපදවාගෙන ඔහුට අරූපාවචර භව වලට යන්න පුළුවන්කම තියෙනවා. ඔබ අරූපාවචර ධාන උපදවාගෙන නැත්නම් පින්නතුන් ඔබට අරූපාවචර භව වලට යන්න බෑ. එහෙමනම් හතරක් ඔබට අහිමි දැනට යන්න තියෙනවා. 31කින් හතරක් ඔන්න මේ වෙනකොට ඔබ විසින් ඔබට අහිමි කරගෙන තියෙනවා. ඉන්පසුව අපිට තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අවියේ ඉඳන් අකනිටාව දක්වා වූ බ්‍රහ්ම ලෝක 5 අවිය ආතප්පේ සුදස්සිය අකනිටාව සුදස්සිය අකනිටාව කියනවා මේ බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක 5. ඒ බ්‍රහ්ම ලෝක ගැන සඳහන් කරන සුද්ධාවාස කියලා. සුද්ධාවාස භූමි කියලා. ඒ සුද්ධාවාස භූමි වල බොහෝ දුරට පහළවන්නේ උපදින්නේ ඇතිවන්නේ අනාගාමී සත්වය. අනාගාමී සත්වයන්ගේ භූමියක් හැටියට සුද්ධාවාස භූමිය සඳහන් කරන ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක 5. එතකොට අපි අනාගාමීව සිටියා නම් අනාගාමී පුද්ගලයෙක් හැටියට ඉඳලා අපි මිය ගියා නම් අන්න අපිට පුළුවන් අර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට යන්න. ඔබම අනාගාමී නැත්නම් ඔබට සුද්ධාවාසු ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක අහිමි වෙනවා. යන්න බැරි. ඊළඟට අනිකුත් බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක 11ක් කිවි. මහා බ්‍රහ්ම පාරිසජ්ජය ඉඳලා මහා බ්‍රහ්ම ආදී බ්‍රහ්ම පාරිසජ්ජය ඉඳලා අසඤ්ඤ තලයේ දක්වා වූ ඒ 11 පින්වල හිමි වෙන්නේ රූපාවචර ධාන උපදවාගෙන ඒ රූපාවචර ධාන වලින් පිරිහෙන්නේ නැතුව මියදෙනවා නම් ඒ කියන්නේ රූපාවචර ධාන හැටියට ප්‍රථම ධානය, ද්විතීය ධානය, චතුර්ථ ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය ආදී ධාන උපදවාගෙන ඒ ධාන වලින් පිරිහෙන්නේ නැතුව සමත භාවනාවන් සිද්ධ කරගෙන මේ භාවනාවන් තුලින් ධාන උපදවාගෙන ධාන වලින් පිරිහෙන්නේ නැතුව මියදෙනවා නම් එවැනි කෙනෙකුට පින්නතුනි රූපාවචර බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ ගැන කල්පනා කරන්න. ඔබ ගැන කල්පනා කරාම කල්පනා කරලා බලන්න ඔබට රූපාවචර ධාන නැත්නම් අරූපාවචර ධානත් නැත්නම් ඔය කිව්වා වූ මුලින් සඳහන් කරා වූ 4 එනම් අරූපාවචර භූමි 4 පසුව සඳහන් කරා වූ 16 රූපාවචර භූමි 16 ඒ කියන්නේ 20 මහිමි 31 තලයකින් 20ක් ඔබ විසින් ඔබට අහිමි කරගෙන තියෙනවා. ඒ අහිමි කරේ ඔබේ මවවත් පියාවත් ස්වාමි භාර්යාවත් ස්වාමි පුරුෂයාවත් ඔබේ ආදරණීය දරුවාවත් ඔබේ අසල්වැසියාවත් ඔබේ ඥාතිවරයාවත් එහෙම නැත්නම් අන්‍ය ආගමික පූජකයෙක්වත් ඔබගේ අනුගමනය කරන්නා වූ ආගමික පූජකයෙක්වත් වෙන කවුරුවත් නෙවෙයි අසල්වැසි රටවැසියවත් කවුරුවත් නෙවෙයි
ඔය භූමි විශ්සම නැති කරගත්තේ අහිමි කරගත්තේ වෙන කවුරුවත් නෙවෙයි ඔබ විසින්මයි. ඔන්න ඔබට යන්න තියෙන 31 තලයෙන් 20ක් මේ වෙනකොට අහිමි. ඒ කියන්නේ පින්වතුනි රූපාවචර අරූපාවචර කියනා වූ බ්‍රහ්ම ලෝක 20 අපෙන් අහිමි වෙලා තියෙනවා. දැන් ඊළඟට තියෙනවා කාමාවචර ලෝකය. කාමාවචර ලෝකයේ පින්වතුනි තල 11කට බෙදෙනවා. තල 11යි. 4ක් දුගති තල හැටියට 7ක් සුගති තල හැටියට සඳහන් වෙනවා. කාමාවචර තල 11යි 4ක් දුගති තල හැටියට 7ක් සුගති තල හැටියට සඳහන්. එයින් සුගති තල හැටියට සඳහන් වෙනවා දිව්‍ය ලෝක 6ක් මනුස්ස ලෝකයක් කියන 7. චාතුරු මහා රාජිකේ ඉඳලා පරිනිම්මිත වසවර්තිය දක්වා වූ දිව්‍ය ලෝක 6 සුගති භූමිය හැටියට සඳහන් වෙනවා. මනුස්ස ලෝකයක් සුගති භූමිය හැටියට සඳහන්. දුගති භූමිය හැටියට සඳහන් වෙන්නේ නරකය, പ്രേතය, අසුරය, තිරිසන් ලෝකය. නරක, තිරිසන්, പ്രേත, අසුර කියනවා. මෙන්න මේ භූමි 4 තල 4 දුගති භූමිය හැටියට සඳහන්. දැන් පින්වතුනි ඔබ ඉන්නේ කාමාවචර භූමියේ සුගති භූමියක් වන මනුස්ස භූමිය නැත්තම් මනුස්ස ලෝකේ මනුස්ස භවයේ. දැන් මොන එක ප්‍රශ්නයකට ඔයත් උත්තරය ලැබුණා. ඒ තමයි ඔබ ඉන්න තැන. මේ මනුස්ස භවයේ මේ මනුස්ස ලෝකයේ පින්වතුනි කිසිදු ભેදයක් නැහැ. අපි හදාගත්ත ભેද බින්න තියෙනවා. අපි අහවල් රටේ, අපි අහවල් ජාතියේ, අහවල් පළාතේ, අපි අහවල් ආගමේ, ඔය වගේ අපි හදාගත්ත ભેද බින්න තිබුණා. අපි වෙන යම් වූ ભેද බින්නතාවයන් හදාගත්තත් ඒ ඇරෙන්නේ සියල්ල අපි හදාගපු ඒවා ඇරෙන්න මේ මනුස්ස භවයේ වෙන ભેද බින්නතාවයක් නැහැ. මනුස්ස භවයේ තියෙන යම් වූ බෙදීමක් හැටියට තියෙනවා නම් තියෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ විතරයි. එහෙම නැතුව වෙන බෙදීමක් නැහැ. එයත් මනුස්ස භවයේ තුල ගත්තට පස්සේ එකම එක මනුස්ස කොට්ටාසයක් පමණයි. මිනිස්සෙගේ ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. හැඩතලවල යම් වූ වෙනසක් තියෙන්න පුළුවන්. කතා කරන භාෂාවල වෙනසක් වෙන්න පුළුවන්. ශරීර වර්ණයේ වෙනසක් වෙන්න පුළුවන්. හිස කෙස් වල වෙනසක් වෙන්න පුළුවන්. නමුත් ජීව විද්‍යාත්මකව ගත්තට පස්සේ මිනිස්සයා යනු එකම සත්වයේ එකම කොටසක්. එහෙනම් අපි ජීවත් වෙන්නේ මනුස්ස භවයේ. නමුත් පින්නතුනි මේ මනුස්ස භවයේ ඊටම දුර්ලභ එකක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ මනුස්ස භවයේ ඉඳන් අපිට යන්න තියෙන තැන් ගැන කල්පනා කරා. මම අර දිව්‍ය ලෝක 6 අපිට යන්න පුළුවන්. ඒ යන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? අපි කුසල් සිද්ධ කරලා පින් සිද්ධ කරගෙන සෝවාන් සකුරුදාගාමි ආදී නොවි ඒ ඵලයන්ට මාර්ගයන්ටපත් නොවි ඒ මාර්ගයන් ඵලයන් අවබෝධ කරගත්ත කෙනෙකුටත් ඔය දිව්‍ය ලෝක වලට යන්න පුළුවන්. එහෙම මාර්ගයන් ඵලයන් අවබෝධ සෝවාන් ආදී මාර්ගයන් ඵලයන් අවබෝධ කරගත්තේ නැති කෙනෙක් නම් පින්කම් කුසල් කර්ම කරලා මියදෙන මොහොතේ චුති චිත්තය අර පින් සිතුවිලි වලින් කුසල් සිතුවිලි වලින් යුක්ත නම් ඔබට අන්නේ මනුස්ස භවයේ අර දිව්‍ය භව වලට මනුස්ස භවයේ ඉඳලා යන්න. ඔබට විශ්වසනීයත්වයෙන් කියන්න පුළුවන් ඔබේ හිත පිළිබඳව මියදෙන මොහොතේදී මට කුසල් සිතුවිලි වලින් යුක්තව මන් කුසල් උපදවාගෙනම ඒ කුසල් සිතෙන්ම මියදෙනවා කියලා. එහෙම ඔබට ඔබ පිළිබඳව විශ්වාසයක් ගොඩනගාගෙන එහෙම ඉන්න පුළුවන් නම් අන්න විශ්වාසයෙන් යුක්තව කියන්න පුළුවන් අන්නේ කුසල් සිතුවිලි නිසා ඔබට දිව්‍ය ලෝකවලට එහෙම නැත්නම් අර සදිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්න පුළුවන්. එහෙම නැත්නම් පින්වතුනි ඔබ මොනතරම් කුසල කර්ම සිද්ධ කරත් පින්කම් සිද්ධ කරත් ඔබ මරණ මොහොතේදී මරණයත් එක්ක බියවි ඔබගෙන් සිදු වුණා වූ යම් වූ අකුසලයක් පාපයක් සිතුවිල්ලක් ඔබේ චුති චිත්තයට මරණ මොහොතේදී සිහියට ආවා නම් පින්වතුනි ඔබට අර කිව්වා වූ සුගති භූමිය හිමි වෙන්න පුළුවන්.
ඔයත් දන්නවා කොසල් රජුරුවන්ගේ ආදරණීය දේවියක් වූ මල්ලිකා දේවිය පිළිබඳ. ඇය අසදෘශ මහා දානේ පවා කොසල් රජුරුවන්ට දීමට අනුග්‍රහය දක්වමින් මහා පින්කම් කරපු කෙනෙක්. නමුත් මියදෙන මොහොතේදී ඇති වුණා වූ අකුසල සිතුවිල්ලක් නිසා සුළු කාලයකට හෝ ඇය අපාගත වුණා. බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන්ම දන් පිළිගන්වමින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් බොහෝ පින්කම් සිද්ධ කරපු උතුම් කාන්තාවක්. නමුත් ඇති වුණා වූ පාපී සිතුවිල්ලක් නිසා මියදෙන මොහොතේදී සිතුවිල්ල සිහිපත් වීම නිසා සුළු කාලයකට හෝ අපායට යනවා. එහෙමනම් ඔබ පිළිබඳව විශ්වාසය තියෙනවා නම් ඔබේ සිත පිළිබඳව විශ්වාසය තියෙනවා නම් අන්න දිව්‍ය ලෝක වලට යන්න පුළුවන්. ඒක ඔබ විසින් සිද්ධ කරගන්න දෙයක්. එයවද ඔබට අභි අම්මවත් තාත්තවත් සහෝදර සහෝදරියන්වත් එහෙම නැත්නම් ස්වාමි භාර්යාවත් දුවදරුවන්වත් කරන දෙයක් නෙවෙයි. කල හැක්කක් නෙවෙයි. ඔබට ඔබම කරගත යුත්තක්. ඔන්න ඔබට දිව්‍ය ලෝකයි. එහෙම අවස්ථාව තියෙනවා. කාමාවචර භූමිය. කාමාවචර ලෝකය. ඊළඟට පින්වතුනි මනුස්ස ලෝකය. මනුස්ස ලෝකයේ ස්වභාවයත් එහෙමයි. කාමාවචර ලෝකයේදී අපි මේ ජීවත් වෙන්නා වූ කාමාවචර භූමියේදී පින් සිතුවිලි තුලින් මියදෙනකොට ඒ පින් සිතුවිලි හේතු කොටගෙනම තමයි ඒ පින් සිතුවිලි වල චුතිචිත්තයක හේතුඵල ධර්මතාවයක් හැටියට තමයි නැවත මනුස්ස භවයක් ලබන්නේ. එහෙම නැතුව මනුස්ස භවයක් ලබන්නේ නැහැ. හැබැයි ඒ ඇතිවෙන්නා වූ මනුස්ස භවයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් යුක්ත පින්සිතුවිල්ලක් උනේ නැත්නම් ඒ ලබන්නා වූ මනුස්ස භවයේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් පින්නට. දැන් ඔයත් දැකලා තියෙනවා මේ ලෝකයේ සමාජයේ ජීවත් වෙන විට සමහර ඇත්ත උත්පත්තියෙන්ම ඇස් දෙක පේන්නේ නැහැ. එහෙම නැත්නම් කන් දෙක ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් කතා බහ කරන්න බෑ. එහෙමත් නැත්නම් ඔහුට බුද්ධිය නිසියාකාර පිළිතල නැහැ තමන්ගේ කටයුතු සිද්ධ කරගන්නවා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා පින්නතුනි. නිවැරදි ආකාරයෙන් අතපය පිළිතල නැහැ. සමහර වෙලාවට අත් දෙක නැහැ, සමහර වෙලාවට කකුල් දෙක නැහැ, සමහර වෙලාවට ඒව නිසියාකාර පිළිතල නැහැ. එක්ක සමහර වෙලාවට ඒව පිහිටියට ඒව වළංගු නැහැ. ඉපදුණු දවසේ ඉඳන්ම වැඩෙන්නේ ඇඳක වෙන්න පුළුවන්, සෛලය කරලා වෙන්න පුළුවන්. එහෙම කටයුතු කරන්නේ. ඔය එක පිරිසක්. තව පිරිසක් ඉන්නව පින්නතුනි. අර නිවැරදි ආකාරයෙන් පංචේන්ද්‍රයන් නිසියාකාර පිළිතල තිබුණත් ඔවුන්ට මනුස්ස භවයේ අවශ්‍ය කරන්නා වූ පහසුකම් ලැබෙන්නේ නැහැ. දුක් මහන්සි වෙලා හරි හම්බ කරත් තුන් වේලට නිසියාකාර ආහාර පාන නැහැ. ඒ වගේම නිසියාකාරයේ ඇත්තන්ට ඇඳුම් වයිත්තන්නේ වස්ත්‍රාභරණ නැහැ. නිසියාකාරයේ ඇත්තන්ට වහලක් නැහැ, ඉන්න සෙවණක් නැහැ, නිවසක් නැහැ. ඒ ඇත්තන්ට යන්න එන්න යාන වාහන නැහැ. ඒ ඇත්තන්ට නිසියාකාර ලෙඩකට දුකකට බෙහෙතක් හේතක් නැහැ. ඔන්න මනුස්ස භවය ලැබුවත් මේක ඇතුලේ নানা ප්‍රකාර ભેදයක් තිබෙනවා. ඔබ ගැන කල්පනා කරලා බලන්න. ඔබේ ලැබුවා වූ මනුස්ස භවය ඔබට එහෙම අඩුපාඩු වලින් යුක්තද කියලා. එහෙම නැත්නම් ඔබ වාසනාවන්ත මනුස්ස භවයක් ලැබුවොත් ඔබ වාසනාවන්ත පින්නතුන් හැටියට සලකනවා. එහෙම මනුස්ස භවයක් ලබන්න නම් අන්න අර මියදෙන මොහොතේදී පින් සිතුවිලි තුලින් මියදෙන්න ඕන ඔබට
ඔබ පිළිබඳව විශ්වාසය තියලා කියන්න පුළුවන්කම තියෙනවද? පින් සිතුවිලිත් එක්කම චුතිචිත් හදාගෙන පින් සිතුවිලිත් එක්කම මිය දෙන්න පුළුවන් කියලා. එහෙම මිය දෙනවා නම් ඔන්න ඔබට මනුස්ස භවය උරුම වෙනවා. එහෙම නැත්නම් අපි මිනිස්සෙක් කැටේට පොදුනාට අපිට එහෙම විශ්වාසයෙන් මිය දෙන්න බැරි නම් අපිට සමුගන්න බැරි නම් අපිට යන්න වෙනවා පින්වතුනි. නරකය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය කියන සතර අපායට. දැන් මේක සංඛ්‍යාත්මකව ගත්තට පස්සේ සුගති මනුස්ස ලෝකයේ ඉඳලා අර 31 තලයෙන් මනුස්ස ලෝකයේ ඉඳලා ඉහළ තලයේ දක්වාම ගියාම සුගති භූමි තමයි තියෙන්නේ. කාමාවචර සුගති භූමි, මනුස්ස භවයේ ඉඳලා දිව්‍ය ලෝක 6, රූපාවචර ලෝකත් සුගති භූමි, අරූපාවචර ලෝකත් සුගති භූමි. සැප ඇති තැන්. හැබැයි සංඛ්‍යාත්මකව ගත්තොත් පින්නොතිනි සතර අපායකම හතරයි බොහොම පොඩි කුඩා ප්‍රමාණයක්. දැන් අපි මෙහෙම සලකා බැලුවොත් පින්නොතිනි මනුස්ස ලෝකයේ ජීවත් වෙන්නා වූ මිනිස්සයෝ අපිට සංඛ්‍යාත්මකව ගණන් කරලා කියන්න පුළුවන්. ලෝකේ ජනගහනය මෙච්චරයි. රටක ජනගහනය මෙච්චරයි. ලෝකේ ජනගහනය මෙච්චරයි. දැන් මේ වෙන විට මේ පවතිනා වූ කොවිඩ් වසංගත ස්වභාවය ඇතුලේ ජනගහනයේ යම් වූ වෙනසක් සිද්ධ වෙලා ඉන්නවා. අඩු වෙලා තියෙනවා. ලක්ෂ ගාණක් මිනිසුන් අහිමි වෙලා තියෙනවා. මියදිලා තියෙනවා. එහෙම වුණත් අපිට සංඛ්‍යාත්මකව කියන්න අපිට ඇසට පේන්නේ නැති අවීචිය නැත්තම් නරකාදිය ගැන අපි කතා නොකරමු පොඩ්ඩක්. අපි ඇසට පේන්නේ නැති പ്രേත භවය ගැන කතා නොකරමු අපි පොඩ්ඩක්. ඇසට පේන්නේ නැති අසුර භවය ගැන අපි කතා නොකරමු පොඩ්ඩක්. අපිට ඇසට පේන අපි දකින පේන තිරිසන් භවය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අපි තිරිසන් භවය ගැන හොයලා බලමු. තිරිසන් භවය ගැන හොයලා බලමු. අපිට කියන්න පුළුවන්ද තිරිසන් භවයේ මෙපමණ ප්‍රමාණයක් සත්ව විශේෂ ඉන්නවයි කියලා, වර්ග මෙච්චර ප්‍රමාණයක් ඉන්නවයි කියලා. ගොඩ බිමේ ඉන්න සත්වයෝ, ජලයේ ඉන්න සත්වයෝ, පියාසර කරන සත්වයෝ මොනතරම් සත්ව විශේෂයක් ඉන්නවද? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඔය ඇත්තන්ගේ ගෙවල් වල හුරුතලයට හදන්නා වූ ආදරෙන් හදන්නා වූ ආදරණීය සත්තු හැටියට අපි සඳහන් කරනවා බලලා නැත්තම් පූසයි බල්ලයි දෙන්න. ඒ දෙන්නෙක් ගත්තම මේ සත්තු දෙන්නෙක්. ඒ දෙන්නේ එක්කෙනෙක් නෙමෙයි. කළු උනත් සුදු උනත් කෙනෙකුට ලෝම තිබුණත් අනිත් කෙනාගේ ලෝම නැති උනත් ඒ සත්තු දෙන්නේ. ඉතින් එහෙම සංඛ්‍යාත්මකව ගත්තට පස්සේ මේ සත්ව ලෝකයේ තිරිසන් ලෝකයේ ඉන්න සත්තු සංඛ්‍යාව අපිට කියන්න බෑ. වර්ග ප්‍රමාණය කියන්නත් බෑ. ඒ වගේ මේ වර්ග අතර ඉන්නා වූ සත්තු ප්‍රමාණය අපිට කියන්නත් බෑ. ඒ තරම් සත්තු ප්‍රමාණයක් මේ තිරිසන් ලෝකයේ. එහෙනම් නරකාදී දිහා බැලුවත් අන්න ඒ වගේ ප්‍රමාණයක් පින්නොතුනි නරකාදී තියෙනවා 130 ගාණක්. ඒ වගේම പ്രേත භව තියෙනවා 12ක් පින්නොතුනි. പ്രേත භව 12ක් තියෙනවා. ඒ වගේම අසුර භවක් තියෙනවා. ඉතින් මේව ගත්තට පස්සේ අර ප්‍රමාණයෙන් ගත්තට පස්සේ පින්නොතුනි නරකාදී ප්‍රමාණයයි പ്രേත භව ගත්තයි අසුර භව ගත්තයි අර සුගති භූමිය වලට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ දුගති භූමිය. හැබැයි අපිට නිරන්තරයෙන්ම යන්න අවස්ථාව ලැබෙන්නේ දුගති භූමිය. මොකද මියදෙන මොහොතේදී අපිට එකවර කියන්න බැරි නම් අපිට කුසල් සිතුවිලිත් එක්ක මියදෙනවා කියලා අපිට විශේෂයෙන්ම යන්න සිද්ධ වෙන්නේ දුගති තැන් වලට. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස භවය කියලා කියන්නේ හරිම වැදගත් භවයක්. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා දුර්ලභංච මනුස්සත්තං, මනුස්ස භවය ලැබීම අතිශයම දුර්ලභයි කියලා. කිච්චෝ මනුස්ස පටිලාභෝ, බොහොම දුකසේ උපයා සපයාගත්තෝ දෙයක් කේ මනුස්ස භවය කියලා.
ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා පින්නතුනි. අංගුත්තර නිකායේ නකසික කියන සූත්‍රයේදී උන්වහන්සේ බොහොම ලස්සන උපමාවකින් මේක පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ යෙදෙන අවස්ථාව භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක ධර්මචාරිකාවේ යෙදෙන අවස්ථාවේදී පයේ මහපට ඇඟිල්ලට පොළවෙන් කැනල පොඩක් සාරලා පස් ටිකක් ගන්නවා මහපට ඇඟිල්ලේ නියපොත්ත උඩට. ශ්‍රී පාදයේ නියපොත්ත උඩට බුදුරජාණන් වහන්සේ පස් ටිකක් අරගෙන ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ මහ පොළවේ තියෙන පස්ද වැඩි මේ නියපොත්තේ තියෙන පස්ද වැඩි කියලා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා නියපොත්තේ තියෙන පස් ප්‍රමාණය භාග්‍යවතුන් වහන්සේ බොහොම ස්වල්පයයි. එහෙනම් මහණෙනි සිහිපත් කරගන්න සිහියේ තියාගන්න මේ නියපොත්තේ තියෙන ස්වල්ප වූ ප්‍රමාණයක් තමයි මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේ මහ පොළොවේ පස්සා ප්‍රමාණයක් මහා විශාල ප්‍රමාණයක් කියාගන්න බැරි ප්‍රමාණයක් මනුස්ස නොවන අනිකුත් සත්වයෝ ඉන්නවා. එහෙමනම් ත්‍රිසන් ලෝකයේත් එක්ක කල්පනා කරලා බැලුවත් මොන තරම් සුළු ප්‍රමාණයක්ද පින්නතුණි මිනිස්සු ජීවත් වෙන්නේ කියලා පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුණි අර නියපොත්තේ සිටින්නා වූ මනුස්ස ප්‍රමාණයම නැවත මිනිස්සයෝ වෙන්නේ නැහැ. ඒ මිනිස්සයෝම මිය පරලොව ගිහිල්ලා නියපොත්ත ප්‍රමාණයටම නැවත මිනිස්සයෝ වෙන්නේ නැහැ. අර නියපොත්තේ ඉන්න මිනිස්සයන්ගෙන් මහ පොළවේ සිටින සත්වයෝ හා සමාන ප්‍රමාණයක් නැවත මිනිස්ස නොවෙනවා කියලා. එහෙනම් අපිට බොහෝම දුර්ලභ වූ අවස්ථාවක් තමයි මනුස්ස භවයක් ලැබෙන්නේ. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්වලා දෙනවා. මනුස්ස භවයේ ලැබීමේ දුර්ලභතාවය ඒක පෙන්වලා දෙන්නේ කාන කච්චෝපම උපමාව. ඔයත් ඒක හොඳට අහලා තියෙනවා කාන කච්චෝපම උපමාව කන කැස් බෑ ඇස වියසිදුරේ එළිය දකින්නාසේ කියලා. ඒක දීර්ඝව පැහැදිලි කළ යුතු පැහැදිලි කරගත යුතු කාරණාවක් වත් මම බොහොම කෙටියෙන් සරලව කියනවා මෙන්න මෙහෙම. වියගහ මහ මුහුදට ගහගෙන ගිහිල්ලා ගැඹුරු මුහුදේ වියගහ එහෙට මෙහෙට පැද්දි තියෙන අවස්ථාවක අවුරුදු 100කට වරක් ඉහළට එන්නා වූ හිස ජලයෙන් උඩට ගන්නා වූ කන කැස් බෑවා කියලා කිව්වේ එක ඇහැක් විතරක් පේන කැස් බෑවෙකුගේ ඇහෙන් අර පේන ඇහෙන් වියගහේ සිදුර තුලින් අර මහ මුහුදේ සෙලවෙන වියගහේ සිදුර තුලින් අහස දකින්න ඕන අර කන කැස් බෑවගේ පේන ඇහැ වියගහේ සිදුරට සම්බන්ධ වෙලා ඒ සිදුර තුලින් අහස දකින්නාසේ කියලා උපමා. මේ බුදුරජාණන් වහන්සේ දක්වන උපමා මොනතරම් දුෂ්කර ලෙස මොනතරම් දුර්ලභ වූ මනුස්ස භවයක්ද අපට ලැබෙන්නේ කියලා. ඒ ලැබුවා වූ මනුස්ස භවය ඒ තරම් දුෂ්කරව තමයි අපි මනුස්ස භවය ලැබලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කරනවා පැහැදිලි කරනවා අප්පමිදන් වික්කවේ මනුස්සානං ආයු. මිනිසුන්ගේ ආයුෂ බොහොම ස්වල්පයයි බොහොම කුඩා ප්‍රමාණයක් තියෙන්නේ. ඒකම වැඩිමුණොත් චිරංජීවති වසසත චිරංජීවති වසසත වැඩිමුණොත් අවුරුදු 100ක් ආසන්න ප්‍රමාණයක්. ඊට වඩා ඕනනම් පොඩ්ඩක් වැඩි හෝ අඩු හෝ වේ. ඊට වඩා පොඩ්ඩක් වැඩි හෝ අඩු හෝ වේ. මිනිසුන්ගේ ආයුෂ බොහොම ස්වල්පයි. ඉතින් එහෙම ආයුෂ ස්වල්පයක් ලැබලා මනුස්ස භවයක් ලබන අපි ඊළඟ භවයේ මනුස්ස කරගන්න ඕන. අපිට ඒක නිශ්චිතවම ස්ථිරවම කියාගන්න පුළුවන් තත්වයක් අපි උදා කරගන්න. ඒකයි මේ ලැබුවා වූ මනුස්ස භවයේ වටිනාකම. අපි ආපු තැන හරියාකාරව දන්නේ මේ 31 තලයේ ඇතුලේ ආවා. ඉන්න තැන මනුස්ස භවය කියලා අපි නිශ්චිතවම
අවබෝධ කරගන්න. හැබැයි අපිට යන්න වෙන්නේ මේ 31 තලයෙන් අපි විසින් අපි 20ක් අහිමි කරගෙන අපි ඉතිරි කරගෙන තියෙන්නේ 11යි 11 නොත් 7ක් පිළිබඳව අපිට ස්ථිරවම කියන්න බෑ. ස්ථිරවම කියන්න පුළුවන්කම තියෙන්නේ පින්නතුනේ යන්න පුළුවන්කම තියෙන්නේ අර දුක් ඇති භූමි හතර තමයි අපිට ස්ථිරව තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි පැහැදිලි කරලා දෙනවා, පෙන්නලා දෙනවා. සතර අපාය කියලා කියන්නේ නරකාදිය කියලා කියන්නේ අපි මහා ගෙදර කියලා. නරකාදිය කියලා කියන්නේ අපි මහා ගෙදර කියලා. වැඩි හරියක් අපි ජීවිතේ ගත කරලා තියෙන්නේ මේ සංසාර ගමනේදී අපි වැඩි හරියක් ඉඳලා තියෙන්නේ නරකාදිය. මෙතන තියෙන ගැටලුව මේක අපිට. අපි මනුස්ස ලෝකයේ ආයුෂත් එක්ක කල්පනා කරලා බැලුවට පස්සේ තව්තිසාවේ එක දවසක් මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් හැටියට තමයි සඳහන් වෙන්නේ. තව්තිසාවේ එක දවසක් මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් කියලා සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි අපි ගත්තට පස්සේ තව්තිසාවේ අවුරුදු 100ක් කාලසූත්‍ර නරකයේ එක දවසයි. තව්තිසාවේ අවුරුදු 100ක් කාලසූත්‍රේ නරකයේ එක දවසක්. සංජීවක නරකයේ මනුස්ස වර්ෂ වලින් අවුරුදු 9000ක් සංජීව නරකයේ එක දවසයි. කාලසූත්‍රයේ 9000 දෙක 18000ක් එක දවසයි. මනුස්ස වර්ෂ. එතකොට වැරදිලා හරි අපි අවීචිය නෙවෙයි මේ. අවීචියට වඩා දුකින් යම් වූ ප්‍රමාණයක් අඩුයි කියන නරකාදී අතර ප්‍රධාන නරකාදී 8ක් තියෙනවා. ඒ නරකාදී වටා තවත් කුඩා නරක 16ක් තියෙනවා. එහෙම ගත්තට පස්සේ නරකාදී 30 ගාණක් තියෙනවා. මේ 31 නරකාදී වල මේ ස්වභාවය ගත්තට පස්සේ පින්වතුනි කොහොමයි? ওই නරකාදීකට අපි වැටුණට පස්සේ ඒ නරකාදියේ ස්වභාවය, ඒකේ දුක්ඛිත ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක පැහැදිලි කරලා තියෙනවා. ඒක වටිනා කියන සූත්‍රයක් තියෙනවා. දේවදූත සූත්‍රයේදී ඒ පිළිබඳව මනාව පැහැදිලි කරලා දෙනවා. දේවදූත සූත්‍රයේදී බොහෝ කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කර දෙනවා. නරකාදී වැටෙන සත්වයෙකුට විඳින්න වෙන තියෙන දුක. ඒ දුක විඳින්න වෙන සත්වයා, නිරේ වැටෙන සත්වයා ඒ මහා දුක්ඛන්දරාවන් විඳිද්දී උදාහරණයක් හැටියට ගත්තොත් පින්නොතුනි යම් සත්වයෙකුට දුකක් හැටියට ඔහුට සිද්ධ වෙනවා දරුණු ආයුධයකින් හිස ගසාදා. උදාහරණයක් හැටියට කියන දරුණු ආයුධයකින් හිස ගසාදා. හිස ගසා දැම්මම ඒ සත්වයා මියදෙනවා නැහැ. ඒ හිස ගසා දැම්මට මියදෙන්නේ නැවත තව හිසක් එනවා. අයිත් ඒ හිස අයිත් ගසාදා. අයිත් මියදෙන්නේ නැහැ. සමහර වෙලාවට ලෝදිය පැහැෙන ගිනිදැල් පැහැෙන මහා ගින්දරත් එක්ක ගත කරන්න සිද්ධ වෙනවා. ඒත් මියදෙනවද නැහැ. අර දුක ඉවර වෙනකන් අර සමහර වෙලාවට ඒ පැසෙන්නා වූ ලෝදියත් එක්ක ශරීරය දිය වෙලා වැටුණත් සත්වයා මියදෙන්නේ. දුක කෙලවර වෙනකන් ඔය නරකාදියේ දුක කෙලවර වෙලා එයින් මිදෙනකන් අර දුක විඳින්න ඕන. එතකොට ඒ දුක විඳින්නේ දවසක්ද දෙකක්ද නෑ පින්නතුනි, කල්ප ගණන් කියන්න බැරි ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. කවදද ඒ දුක කෙලවර වෙන්න ආයුෂ ඉවර වෙන්නේ? අන්න ඒ කෙලවර වෙන කාලය දක්වා අර නරකාදී පැසෙන්නේ. අපි හැබැයි ප්‍රාර්ථනා කරන්න පුළුවන් පින්නතුනි, අනේ අපි ඊළඟ භවයේ මනුස්ස වෙන්න ඕන, ඊළඟ භවයේ දිව්‍ය වෙන්න ඕන, අපි කොහොම හරි බ්‍රහ්ම ලෝකෙට යනවා. එහෙම නැත්නම් පින්නතුනි අපි මේ තරම් පින් කරලා තියෙනවා, අපි මේ තරම් කුසල කර්ම කරලා තියෙනවා, අපි කාටවත් කරදර කරලා නැහැ.
අපි ගැන අපි හේම තක්සේරුවක ඉඳන් අපි දිව්‍ය ලෝකවල අක්කර ගණන් ලියාගෙන හිතාගෙන ඇතිලේ. හැබැයි පින්නතුනි ඒව ගැන අපිට එහෙම හිතාගෙන හිටියට ඒ විශ්වාසය තියන්න බෑ මේ දින මොහොතේදී. ඒ නිසා අපේ හිත හදා ගන්න පුළුවන්කම තියෙන්න ඕන පිනට කුසලයට යොමු කරලා. යම් වූ කෙනෙක් හිතා ගන්න පුළුවන් හිතාගෙන ඉන්න පුළුවන් අපි මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ කොහොම හරි අපි මෛත්‍රී බුදුහාමුදුරෝ දැකලම විසාකාව වගේ එහෙම නැත්නම් අනේ පිණිසුතුමා වගේ දන් පින්කම් කරලා අපි අනේ ඒ වගේ නිවන් දකින්නවා කියලා. ඒ වුණාට පින්නතුනි මෛත්‍රී බුදුහාමුදුරෝ පහළ වෙන්නත් පුළුවන්. අපි පින්කම් කරන්නත් පුළුවන් අපි සතර පායේ නම් අර අවීචිය වගේ නම් പ്രേත භවයක වගේ නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කරන ඒ තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ ලෝකේ පවතිනෝ ඒ දේශනාවත් ඉවර වෙලා යනකොනොත් අපි තාමත් අවීචී වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි කල්පනා කරන්න. ඔබ මේ ලැබුවා වූ මනුස්ස භවය නිකම්ම ඔබට ලැබුණා එකක් නෙවෙයි ඔබ දුෂ්කරව ලබා ගත්තා වූ දෙයක්. ඔබ කැපකිරීමෙන් ලබා ගත්තා වූ දෙයක්. ඔබ වෙහෙස මහන්සි වෙලා උපයාස අපයා ගත්තා වූ දෙයක්. ඒ නිසා ඒ මනුස්ස භවයෙන් පළ ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්න. ඒ උත්සාහ කරොත් මේ මනුස්ස භවයෙන් පළ ප්‍රයෝජනයක් ගත්තා කියලා ඔයයන්ට සතුටු වෙන්න පුළුවන්. එහෙම සතුටු වෙන්න නම් අපි මේ මනුස්ස භවය ලබා ගත්තේ මේ තරම් දුක් විඳලා කියලා තේරුම් ගන්න. හිතන්න එපා මේක නිකම්ම අපිට ලැබුණා කියලා. අපි දුකසේ උපයාස අපයා ගත්තා වූ මනුස්ස භවයක් නිසා මේකෙන් පළ ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරමි. අපි මොකටද මනුස්ස භවය ලැබුවේ කියන කාරණාව පිළිබඳව අපි වෙන වෙලාවක අපි දේශනාවකින් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒට වෙලාව නෙමෙයි. එහෙමනම් පින්නතුනි අපි ධර්ම දේශනාව නිමාවටපත් කරන්න යන්නේ. දැන් ඔය ඇත්තන්ට හොඳටම පැහැදිලි මේ 31 තලය තුල අපි ආවේ කොහේ ඉඳලාද යන්නේ කොහෙටද අපි ඉන්නේ කොහේද කියලා. ඒක මතක තියාගෙන ඒ තුලින් කටයුතු කරමින් තවදුරටත් මේ මනුස්ස භවයේ ප්‍රයෝජන තේරුම් අරගෙන මනුස්ස භවයේ වටිනාකම තේරුම් අරගෙන මහත් කුසල කර්ම සිද්ධ කරගෙන මේන් අපි ඉක්මනින්ම සසරෙන් එතර වීමට අවශ්‍ය කරන කුසලයන් සිද්ධ කරගන්න අවස්ථාවක් උදා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමින් ආරාධනා කරමින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. පින්නතුනි අපි බලාපොරොත්තු වෙනවා අද ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වූ ඒ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමට ඒ ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වන පින්වතුනි අද ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා සරත් කුලරත්න මහත්මයා සුනේත්‍රා පෙරේරා නෝනා මහත්මිය තමන්ගේ නැසී ගිය මව් දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සරත් කුලරත්න මහත්මියත් සුනේත්‍රා පෙරේරා නෝනා මහත්මියත් මේ ධර්ම දේශනාවේ ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. අපි ඒ නැසී ගිය මිය පරලෝ ගිය සරත් කුලරත්න මහත්මයාගේ සුනේත්‍රා පෙරේරා නෝනා මහත්මියගේ මව් දෙමාපියන්ට නිදුක් අමා මහ නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සරත් කුලරත්න මහත්මයාටත් සුනේත්‍රා පෙරේරා නෝනා මහත්මියටත් නිදුක් නිරෝගී චිරජීවනයේම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ පින්කමේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන අනුග්‍රහය දක්වන චමින්ද ගුණසේකර මහත්මයා, ඉරේසා සමරසිංහ නෝනා මහත්මිය, නෙත්මි ගුණසේකර පුතුණුවන්, නිහාරා ගුණසේකර දියණිය. චමින්ද ගුණසේකර මහත්මයා සහ ඉරේසා සමරසිංහ නෝනා මහත්මිය බලාපොරොත්තු වෙනවා තම දෙමාපියන්ට ආශිර්වාද කිරීමට. චමින්ද ගුණසේකර මහත්මයාගේ පියාණන් වන කීර්ති ගුණසේකර මහත්මයා, සීතා ඒකනායක මෑණියන්, ඉරේසා සමරසිංහ නෝනා මහත්මියගේ දයා සමරසිංහ මෑණියන්, එම්.ජී. සමරසිංහ පියාණන් මේ මව් දෙමාපියන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. නිදුක් නිරෝගී චිරජීවනය බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් චමින්ද ගුණසේකර මහත්මයා, ඉරේසා සමරසිංහ නෝනා මහත්මිය, නෙත්මි ගුණසේකර
පුතණුවන් එහාරා ගුණසේකර දියණියන් ඇතුළේ පවුලේ සෑම සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් මේ පින්කම් සිද්ධ කරගත්තා වූ මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වුණා වූ ධර්ම ශ්‍රවණය කරා වූ මේට සහභාගී වුණා වූ සහයෝගය දක්වනා වූ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ධර්මානිසංසය ලැබීම තුළින් ඉක්මනින්ම සියලු දෙනා සුවපත් වේවා නිදුක් වේවා කියන ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම ප්‍රඥාව අවබෝධ වී නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ධර්ම දේශනාව නිමාවටපත් කරනවා දෙවියන්ට පින් දෙමින්. එහෙනම් අපි සියලු දෙනාම දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු තේමන් සදා තෙරුවන් සරණයි.